වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකිය තැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුගඩ ආරච්චි. ප්‍රථම නවදානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. බස්නාහිර නිරෝධායන ඇඳරි නීතිය නවවැනිදා අලුයම 5 දක්වා දීර්ඝ කෙරේ. තවත් ප්‍රදේශ කිහිපයකටත් ඇඳරි නීතිය පනවයි. අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර සංචරණය අත්හිටුවයි. ඇඳරි නීතිය කඩන්නන් සොයා කොළඹ මෙහෙයුම්. කළුබෝවිල වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ හෙදියකටත් කොවිඩ්. පොලිසියේ කොවිඩ් ආසාදිතයින් 125ක් දක්වා ඉහළට. කොළඹ ගම්පහ මහනුවර ඇතුළු නගර කිහිපයක වායු දූෂණය අසාමාන්‍ය ලෙස ඉහළට. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳරි නීතිය නොවැම්බර් 9 වෙනි සඳුදා අලුයම 5 දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ බස්නාහිර පළාතෙන් වාර්තා වූ ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසම හා කුරුණෑගල මහනගර සභා සීමාව සහ කුලියාපිටිය පොලිස් වසමට හෙට අලුයම 5 සිට 9 වෙනිදා අලුයම 5 දක්වා ඇඳරි නීතිය බලපැවැත්වෙනවා. දවසේ පුවත රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මල සූරිය පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇඳරි නීතිය පැනවීමට පියවර ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිටයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශවලට පනවා ඇති ඇඳරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගත්තා. පසුගිය දින දෙක තුල සහ අද දිනේ වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ගැන විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව රජය විසින් බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි හෙට උදෑසන 5 සිට නැවත වතාවක් නොවැම්බර් මාස 9 වන දින එනම් ලබන සතියේ සවුරුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳරි නීතිය පැනවීමට කටයුතු කරනු ලබනවා. මෙසේ නිරෝධායන ඇඳරි නීතිය පැනවීමට හේතු වී තිබෙන්නේ දැනට ආසාදිතය වූ කොවිඩ් ආසාදිතයන් බහුලව සොයාගනු ලබන්නේ බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවලින්. බස්නාහිර පළාතට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමටත් කුරුණෑගල නගර සභා සීමාවටත් කුලියාපිටිය පොලිස් වසමටත් මේ ආකාරයෙන්ම හෙට උදෑසන 5 සිට 9 වෙනිදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වීමට කටයුතු කරනු ලබනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී කටයුතු කර අයවලුන්ට පමණක් මෙසේ තවදුරටත් එම ප්‍රදේශවල ගමන් කිරීමට අවසර ලබා දීලා තිබෙනවා. ඒ අරුණ කොටගෙන වෙන කිසිම පුද්ගලයෙකුට නිවෙස් වලින් පිටතට නොපැමිණෙන ලෙස අපි ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. ඇඳරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධවද යුද හමුදාපතිවරයා අදහස් පළ කළා. නිරෝධායන ඇඳරි නීතිය පවතින කාල සීමාව තුළ බස්නාහිර පළාතේ ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ තමුන්ගේ නිවෙස් කරා රැගෙන ඒම ක්‍රමවේදයක් පසුගිය වතාවේදී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රමවේදයම මේ සතියේදී රජය විසින් ඔබගේ නිවස ඉන්න පළාතට ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමට මේ වෙනකොටත් කටයුතු සම්පාදනය කරලා තිබෙනවා.
මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය බලාත්මක කාලය තුළ දියත් කෙරෙන වැඩපිළිවෙල සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. මහජනතාවට අවශ්‍ය වන අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා විශේෂ ඩිලිවරි සේවා ක්‍රියාත්මක කිරීමට අවසර දීමට තීරණය කර තිබෙනවා. ඒවා හෙට සිට ක්‍රමවත් ආකාරයකට අදාළ බලපත්‍ර ලබා දී එම ඩිලිවරි සේවාවන් පවත්වාගෙන යාමට පුළුවන්. බස්නාහිර පළාතේ ඕනෑම ප්‍රදේශයක අපසු උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරමින් ගමන් කරන්න පුළුවන්. පොලිස් නිලධාරීන් 120 දෙනෙකුට මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර COVID ආසාදිතයන් 239 දෙනෙකු ඊයේ හමුවීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයන් සංඛ්‍යාව 10663ක් දක්වා ඉහළ ගියා. මේ අතර අද දිනේ 506 දෙනෙකු සුව ලබා පිටව ගිය අතර එය එක් දිනයක් තුල සුව ලැබූ වැඩිම සංඛ්‍යාවයි. අවසන් වරට හමු වූ ආසාදිතයින් 239 දෙනා අතුරින් 180 දෙනෙකු පෑලියගොඩ සහ දීපරවරායන්හි ආශ්‍රිතයින් වන අතර 59 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වනවා. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 7185ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 239 දෙනා අතුරින් 86 දෙනෙකුම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් 28ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 20ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයෙන් 11ක් වාර්තා වුණා. එමෙන්ම ආසාදිතයින් 10 දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ 4 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. සීතාවක නගර සභා බල ප්‍රදේශය තුළ පසුගිය දිනවල කළ PCR පරීක්ෂණ වලින් තවත් COVID-19 ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වුණා. ඔවුන් පහළපුවක් පිටිය ගලපිට මඩම විද්‍යාල මාවත ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ හා සබඳකම් පැවැත්වූ පුද්ගලයන් බවට අනාවරණ වී තිබෙනවා. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍යධාරී කොට්ටාශයෙන්ද පසුගිය දිනවල කළ PCR පරීක්ෂණ අනුව තවත් COVID ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් පහළකොස්ගම ඇස්වත්ත හිඟුරල බලවත්ත ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ හා සබඳකම් පැවැත්වූ පුද්ගලයන්. මේ අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණු කඩවත මහර ප්‍රදේශයේ පදිංචි දීවර පවුල් කිහිපයක සමාජිකයින් පිරිසක් තමන්ට මුහුණ දීමට සිදු ඇති අපහසුතාව පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. පවුල පොසිටිව් වෙලා තියෙනවා මේ වෙනකොට. ඒතර PHL මහත්තයා පොලිසියෙන් ගල්ලා කියනවා යා අරයි යන්න ඕනේ කියලා. දරුවෝ දෙන්නා ගෙදර දාලා යනවලු. දරුවෝ දෙන්නාට කවුද කන්න දෙන්නේ? කවුද දරුවෝ දෙන්නා බාරගන්නේ? අසරණ එනවා. තවත් 10ක් මගේ PCR එක කළා. මට කිසිම ලෙඩක් එම්එස්ආවක් කැස්සක් වුණත් කිසිම දෙයක් නැහැ. ගෙවල් වල ඉන්න කට්ටිය ගෙවල් වල නිරෝධායනය කරන්න. මේ අතර පසුගියදා බේරුවල ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල මගින් COVID ආසාදිත බවට තහවුරු පුද්ගලයෙකු දීවර කටයුතු වල නිරත වීමට ගොස් තිබෙනවා. පසුව සෞඛ්‍ය අංශ මැදිහත්ව අදාළ යාත්‍රාව ගොඩබිමට ගෙනීමට කටයුතු කළ අතර ආසාදිත පුද්ගලයා ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. ඔහු සමග ගමන්ගත් අනෙක් පිරිස අදාළ දීවර යාත්‍රාවෙම නිරෝධායනය කිරීමට පියවර ගැනුණා. හොරණ ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කමලක තවත් සේවකින් 20 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඊයේ දිනේ රෝගියෙක් අපි හඳුනාගත්ත හොරණ ඒ රෝගියාගේ රෝග ආශ්‍රිතෙන් සොයා බැලීමේදී හොරණ ප්‍රදේශයේ ප්‍රධාන ඇඟලුම් කමලක සේවය කරන්නේ වහාම ක්‍රියාත්මක වෙලා තුරු කණ්ඩායම ගෙනල්ලා PCR පරීක්ෂණ 140ක් කරා 20ක් දැනට හොයාගෙන තියෙනවා. අවදානම තක්සේරු කරලා ඉදිරියේදී කර්මාන්තශාලාව කරගෙන යාම සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ගාල්ල අක්මීමන තල්ගස්සෑ ප්‍රදේශයේ COVID ආසාදිත කාන්තාවක් නෙවිල් ප්‍රනන්දු රෝහලට ඇතුළත් කෙරුණා. ඇයගේ පවුලේ සමාජිකයින් සිව් දෙනෙකු නිවසේදීම නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ආශ්‍රිතින් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර කල්බෝවිල්ල ශික්ෂණ රෝහලේ ළමා වට්ටුවේ තවත් වෛද්‍යවරියකටද COVID-19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ වෛද්‍යවරියගේ ආශ්‍රිතයින් ඇතුළු සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගැනුණා. මේ අතර කොළඹ ජාතික රෝහලේ තවත් හෙද නිලධාරිනියකටද COVID-19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා. මේ වාර්තා වෙන රෝගීන්ගෙන් අති බහුතරයේ වාර්තා වෙන්නේ සමාජය තුලින්. උපපොකුරු නිර්මාණය වීමේ ලොකු අවදානමකට මත් වෙලා තියෙනවා. සමහර උපපොකුරු මුල් පොකුරටත් වඩා එහාට ගියද. මේකේ තියෙන අවදානම තමයි අපිට පුළුවන්කම තියෙනවා බොහොම කෙටි කාලයක් ඇතුළත මේ වගේ පොකුරක් නිර්මාණය වෙන්න ඉඩ දෙන්න. ඒ නිසා තමයි ලොකු සෙනගක් එකතු වෙලා තියෙන කර්මාන්ත ශාලා ආශ්‍රිතව සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු සහ ඒ සම්බන්ධයෙන් අපි ඊටාම විශ්ලේෂණාත්මකව කරුණු හැදෑරිය යුත්තේ. දැන් ඊයේ දවස්වලකට අපි දකිනවා දොම්පේ ප්‍රදේශයේ එක්තරා පෞද්ගලික ආයතනයක, කෙරවලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක, ඊගාවට හොරණ ප්‍රදේශයේ ප්‍රධාන ඇඟලුම් කම්හලක රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. මේ තැන්වල රෝග ව්‍යාප්තිය වුණොත් එහෙම අනිවාර්යයෙන්ම පෑලියගොඩ පොකුර, මිනුවන්ගොඩ පොකුරට වඩා එහා ගිය පොකුරු නිර්මාණය වීමේ අවදානමක් බිහි වෙලා තියෙනවා. මේ අතර COVID ආසාදිතව සිට රෝහලෙන් පිටවන අවස්ථාවේදී PCR පරීක්ෂණ සිදු කිරීම පිළිබඳ වසංගතොරක විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. රෝග ලක්ෂණ නැති සහ සුළු රෝග
ලක්ෂණ නැති අය තුල තියෙන මේ වෛරසය සාමාන්‍යයෙන් දවස් 10ක් විතර ගියාට පස්සේ තවත් කෙනෙක් ආසාදනය වෙන තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට PCR පරීක්ෂණයක් කිරීමෙන් තොරව ගෙදරදී තවත් දුරටත් සති දෙකක් නිරෝධායනයක් වීම සඳහා රෝහලින් නිදහස් කරන්න පුළුවන්. උග්‍ර රෝග තත්ත්වයක් තියෙන අවස්ථාවලදී PCR පරීක්ෂණය වගේම ප්‍රතිදේහ පිළිබඳ පරීක්ෂණ සිදු කර ඒ අවස්ථාවට ගැළපෙන ආකාරයෙන් රෝහලින් නිදහස් කිරීම පිළිබඳව තීරණ ගන්නවා. ඒ විදිහට රෝහලින් පිට වෙන සියලුම දෙනා අනිවාර්යයෙන්ම නිවසේදී තවත් සති දෙකක් ස්වයං නිරෝධායනයට බඳුන් වෙන්න ඕන. ඊයේ දින වන විට 78ක පැවති ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 125ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කොළඹ අපරාධ කොට්ටාශයට අනුයුක්ත කාන්තාල් නිලධාරිනියකටද වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ටාශයට අනුයුක්ත කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගියා. කොළඹ ප්‍රදේශයේ සේවයේ නියුතු COVID-19 ආසාදිත පොලිස් නිලධාරියෙකු නිකබරටිය දීගම් ප්‍රදේශයේ පැවති උපත්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 36ක පුද්ගලයන් 165 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා. නිකබරටිය පොලිසිය පැවසුවේ මේ වන විට එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති බවයි. මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් සඳහා වන ඇඳන් ප්‍රමාණවත් නොවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ රෑ 10ට ලැබුණු තොරතුරු අනුව IDH රෝහලේ තියෙන ඇඳන් වලින් සියල්ලම පාහේ මේ වන විට රෝගීන් සඳහා යොදවලා තියෙනවා. වැදගත් දේ තමයි ඒ රෝහලේ තියෙන ICU ඇඳන් සියල්ල මේ වෙනකොට පිරලා නැහැ. මුළු ලංකාවෙම ඇඳන් 143ක් අපි වෙන් කරලා තියෙනවා මේ රෝගීන් සඳහාම. අද වෙනකොට මුළු ලංකාවෙම ඇඳන් 3ක් පමණයි. අනික ICU ඇඳන් වල මේ මොහොතේ බරපතල ගැටලුවක් නැහැ. කෙසේ වුවත් පවතින තත්ත්වය හමුවේ දින 14ක් රට බසා ආසාදිතයින් හඳුනා ගැනීම සිදු කළ යුතු බවට ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. දින 10ක් හෝ 14 වගේ කාලයකට අපි මුළු රටම කිසියම් පාලිත ලොක්ඩවුන් තත්යකට යන්න ඕනි. අපෙන් ගිලිහිලා තියෙන කිසියම් ප්‍රමාණයකට රෝග පාලනය. ඒ නිසා අපිට අත්‍යවශ්‍යයි දැන් සියලු දෙනාගේම සංචරණ සීමා කරන්න. ඒ සීමා කිරීම තුළ හැම කෙනාම නිවෙස්වල හිටියොත් අපිට රෝගීන් හඳුනා ගැනීම ඒ කාල සීමාව තුළ කරන්න පුළුවන්. මේ අතර COVID-19 ආසාදිතව සිට සුවය ලැබූ 506 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගියා. එය මෙතෙක් දිනක් තුළ සුවය ලැබූ වැඩිම සංඛ්‍යාවයි. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 4905ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. මෙම වෛරසය ඉතාමත් භයංකාර වෛරසයක්. ශරීරය තුළ ඇති වෙන වෛරස් ලෝඩ් එක ඉතාමත් වැඩි. ගියවර කසිනකොට හෝ කිවිසුමක් යනකොට පිට කළ කෙළ බිඳුවක වෛරස් ලක්ෂයක් තිබ්බනම් මෙවර මිලියනය බිලියනය දක්වා වැඩි වෙලා තියෙනවා. වෙනදට වඩා වැඩි සම්භාවතාවයක් තියෙනවා ඔබට ආසාදිතයෙක් වීමට. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයා ඔබ වෙත ඇවිත් ඔබගෙන් PCR පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය ඉල්ලුම් කරොත් අනිවාර්යයෙන් මේකට ඉඩ දෙන්න. PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු ඔබ නිවසට සිටිය යුතුයි. ඔබ PCR පරීක්ෂණයේ වෛරස ආසාදිතයෙක් කියලා හඳුනාගත්තොත් ඔබ එම නිවසෙන් ඉවතට ගන්නවා. ඉවතට අරගෙන අපි දැනට හඳුනාගෙන තියෙන රෝහල් පද්ධති 3ක් තියෙනවා. කැස්ස, සෙම්පතිශ්‍යාව, උග්‍ර වේදනාව තියෙනවා නම් අප ඔබව ඇතුල් කරනවා දෙවනි මට්ටමේ රෝහලකට. දැනට හඳුනාගෙන තියෙන විදිහට 90%ක් විතර එහෙම රෝග ලක්ෂණ නැති අය යොමු කරනවා ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර් කියලා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන. සමහර විට අතුරු ආබාධ තියෙන අය, නිදන්ගත රෝග තියෙන අය, දරුණු ලෙස රෝග ලක්ෂණ තියෙන අය, හතිය කැස්ස පපුවේ වේදනාව තියෙන අය ඉන්නවා නම් අපි ඒගොල්ලන් level 1 hospital එකකට ඇඩ්මිට් කරනවා. ඒවයි ICU facilities තියෙන hospital. ඇඳිරි නීතියේ පවත්නා කාලය තුල ඔබ නිවසේ සිටින විට ඔබ යම්කිසි රෝග ලක්ෂණයක් පහළ වුණොත් 0.117 966 366 අමතා ඔබගේ තියෙන ප්‍රශ්නය ඔවුන්ට කියන්න. එවිට ඔවුන් ඔබ වෙත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් යොමු කරනවා. මේ අතර අද පස්වරුවේ තවත් COVID-19 ආසාදිතයන් 193 දෙනෙකු වාර්තා වූ අතර ඒ අතරින් 187 දෙනෙකුම ආශ්‍රිතයන්. සෙසු පිරිස නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට පෙර එම ප්‍රදේශයෙන් වෙනත් පළාත්වලට පිටව යාම හේතුවෙන් නිරෝධායනට ලක් කළ පුද්ගලයන් ගණන 554 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ පිට පළාත් සඳහා පිටව ගිය පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි. පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන බව දැනුම් දීමත් සමග බස්නාහිර පළාතෙන් පිටත් වූ පිරිස පිළිබඳව අද පත්තරයේ විස්තරයේ වැඩසටහනට එක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. පොලිස් මූලස්ථානයෙන් පොලිස්පතිතුමාගේ නියෝගයක් විදියට පැහැදිලිව උපදෙසක් ලබා දුන්නා ප්‍රාදේශීය පොලිස් අධිකාරිවරුන්ට පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඔබේ ප්‍රදේශයේ ලැබුම් මහලකට හෝටලයකට සංචාරක නිකේතනයකට නවාතැනකට විශ්‍රාම ශාලාවකට යම්
යම් කෙනෙක් බස්නාහිර පළාතෙන් 29 හරි 30 හරි ඇවිල්ලා තියෙනවා නම් පිට වෙලා ඒ ගැන හොයන්න කියලා. ඒ අනුව ඒ පොලිසිය හොයලා තියෙනවා. දැන් අද උදේ මට ලැබිච්ච වාර්තා අනුව මේක 554ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒතකොට ඒ අය ඒ තැන්වල නිරෝධායනය වෙනවා. දැන් ඒ අයට එන්න බෑනේ. මොකද දැන් මේ අපිට අහුවෙන්නේ නැතුව සමහර කට්ටිය ඉන්න පුළුවන්. ඒ අය බස්නාහිර පළාතට ඇතුළු වෙන තැන්වලදී අනිවාර්යයෙන්ම අපි පරීක්ෂාවට ලක් කරලා නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන්න වෙනවා. ඒකට හේතුව දැන් මේ රටේ නීතියක් නියෝගයක් ගැන කිව්වට පස්සේ ඒ නියෝගයක් විදිහට ක්‍රියාත්මක වෙන්නම ඕනේ. ඒකට පටහැනිව කටයුතු කරනවා නම් මේ රෝගිය රජයකට සෞඛ්‍යාංශ වලට ආරක්ෂකාංශ වලට පාලනය කරන්න බෑ. මේ අතර බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ පස්වරුවේ ගම්පහ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ වැඩසටහන් කිහිපයකට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා. ඔය කියන විදිහට බස්නාහිර පළාතෙන් පිටමං වෙලා ගිහිල්ලා කොහේ හරි ප්‍රදේශයක හෝටල් වල හරි තානායම් වල හරි නිවේදන වල ඉන්නවාද කියලා ඉවරලා ඊයේ දවසේ පොලිස් කණ්ඩායම පරීක්ෂා කරලා බලද්දි එහෙ ගිහිල්ලත් නෑ කවුරුත් වෙලා. ඉතින් සම්පූර්ණයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි විසින් පැල කරපු සම්පූර්ණ අසාධ්‍යයක් තමයි මේ බස්නාහිර පළාත මිනිස්සු පැනලා ගිහිල්ලා වෙලා වෙන පළාත් වල ගියා කියන එක. කෙසේ වුණත් එදිනෙදා කටයුතු සඳහා එදා කොළඹාපු මහජනතාව හවස වැඩ ඇරලා ගෙදර ගිහින් තිනවා. ඒ වගේම බේට්ටියක් ගන්න එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයට කොළඹාපු මිනිස්සු ආපහු ගිහින් තිනවා. ඊට අමතරව යම්කිසි පිරිසක් හරි එහෙම ගිහින් තියනවා නම් එයා ආපසු බස්නාහිර පළාත ඇතුළු වෙන අවස්ථාවේදී පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එයා කුමන කටයුත්තක් සඳහාද ගියේ කියලා ඉවරලා සමහරවිට පුද්ගලිකව වෙනස් කළ නොහැකි කටයුතු සමහර ඉදිරියට ඒගොල්ලන්ට. බස්නාහිරින් පිට වූ පිරිස පිට පළාත්වල හෝටල් තුළම නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් කුඩා සංචාරක හෝටල් සංගමයත් මෙලෙස අදහස් පළ කළා. කිසිම දැනුම් දීමක් කරේ නැහැ බස්නාහිර පළාතෙන් පිට හෝටල් වලට. ඕගොල්ලෝ බස්නාහිර පළාතේ ආව ගන්න එපා. කිසිදු පදනමක් නැතුව අර බස්නාහිර පුද්ගලයෝ ආවා කියලා දේ පදනම් කරගෙන හෝටල් වලට දැඩි අසාධාරණයක් වෙන විදිහට මේ හෝටල් තුන නිරෝධායනය කරන්න ගන්නවා. හෝටල් වල බෝඩ් ගහලා ඒතර දවස් 14ක් හෝටලේ වහන සිද්ධ වෙනවා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්නේ කරුණා කරලා අපේ මේ කුඩා ප්‍රමාණයේ මේ හෝටල් ටිකට මේ වෙන්නේ අසාධාරණ සාධාරණයක්. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය සමග බස්නාහිර පළාත දැඩි අවදානම් තත්ත්වයක පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ. බස්නාහිර පළාත තුළ මේ වන විට කොළඹ මහනගර සභාව සහ වත්තල ප්‍රදේශයේ COVID-19 වසංගත තත්ත්වයෙන් යම් තරමකට පැතිර යමින් තියෙනවා. මේක පාලනය කර ගැනීම සඳහා දැනට බස්නාහිර පළාතට පනවලා තියෙන නිරෝධායන ඇඳිරි නීතිය ඉතාම පිටුහලක් වෙලා තියෙනවා. ඒ වගේම සියලුම ජනතාවගේ බස්නාහිර පළාතේ සංචරණය දැඩිව සීමා කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැති වුණොත් දැනට ආසාදිතයෝ නිදහසේ ඉන්න පුළුවන්. මේ ආසාදිතයෝ නොඑක් ප්‍රදේශවල සැරිසරීම නිසා ලංකාවේ අනිකුත් ප්‍රදේශවලටත් මේ ආසාදනය පැතිර යාමට ඉඩ තියෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දීත් කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාව මෙලෙස හැසිරෙන අයුරු දක්නට ලැබුණා. ඇඳිරි දැම්මම ඔයාලා කොහොම කයිය ගාව තැන් තැන් වල යන්න ගෑල්ලට යන්න මාස්ක් දාගන්න මාස්ක් එක ගාල්ලා දාගන්න මාස්ක් එක ඉස්සෙල්ලා අපි සමය වහින්න දාගන්න මේවා මුඛ ආවරණ නෙමෙයි මුව ආවරණ ඇඳිරි නීති කියලා දන්නේ නැද්ද යන්න ගෙවලට යන්න මාස්ක් එක දාගන්න පාරටලා ඉන්න දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ පුද්ගලයන් 1700කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. නිරෝධායන ඇඳිරි නීති කඩ කරමින් ධාවනය කළ රථ වාහන 260ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර කොළඹ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් විවෘත කර තිබූ හෝටල් සහ වෙළඳසැල් අද පරීක්ෂාවකට ලක් කළා. අයි මාත්‍යෝ මේ අවදානම තේරුම් ගන්න නැත්තේ ඕගොල්ලෝ. වහන් අය අරගෙන පොලිසියට අරන් යනවා පොලිසියට අරන් ගිහලා කෙලින්ම මේ අන්තිම අවවාද කිරීම ඇඳිරි නීති බලපත්‍රයක් තියෙනවද ඔබතුමාට? මේ ඇවිල්ලා පරණ එකක්. ගිය පාර කොවිඩ් වලට දුන්න එකක්. මෙව්ව පිටිද? මේ පොල් මුඩු. පොල් ගෙනාවා ඊට පස්සේ පිටි ගෙනාවා ඊට මේ මොනවද කියලා කියන්නේ මී පෙටි මේ. මේක යන්තම් පාලනය කරගෙන යනවල ඔයාට පොසිටිව් වෙච්ච ගමන් මේ ආයි මුලක ඉඳන් බලන්න ඕනේ. කොහොම මේ ඔක්කොම දාන ගෙදර යන්නේ? දැන් කොහේ හරි හිටියොත් දැන් අල්ලලා ගිහින් දාලා පොලිසියට. අඩු කරගන්න නෑ ලොරියකින් බාන ගමන් හිටියේ. ඔබ මාස්ක් එක දාගන්න ඔයා ඉස්සෙල්ලා මේවා එළවලු තියන්නේ ඔක්කොම මේකද? මෙන්න தත්ත්වේ මාත්‍යා. මෙන්න මේවා තමයි මිනිස්සුන්ට කන්න දෙන්නේ. ආත්ම ගණනාව කන්න හම්බෙන්නේ නෑ මේවා මිනිස්සුන්ට දුන්නාම. දන්නවද? දැන් දාගත්තා. දැන් මාස්ක් එකක් නැතුව මේවද මේ හවලා කෑම කුරන්නේ? ග්ලව්ස් එකක් නැහැ මාස්ක් එකක් නැහැ. මේ කෑම ඔක්කොම විනාශ කරන්න ගේන බාල්දියක්. කොහෙද මේවා දෙන්නේ? සිකියුරිටි පොයින්ට් වල මිනිස්සු මැරෙනවානේ මේ විදිහට මේ තැලිච්ච වාදන වල මේ මිනිස්සුන්ට බේටියක්වත් ගන්න යන්න බෑ නැදින් නීතිය වෙලා. මේක පිට් එක. මේ පිට් එකේ බතුයි එළියට දාන්න බෑනේ මනුවහන් ඒකේ සවයි දාන්න. මනුවහන් පිට් එක. මේ කුරු පිට් එකද? ඔව් අපි කුරු එක අහක දානවා අපි දාන්න. කුරු මේකද මේ? කුරු බාස්කට් එකක් ගේන්න කුරු බණ්ඩක්ක සම්බෝලේ. මේවා තමයි සිකියුරිටි වලට දෙන්න ඇඳි නීති බලපත්‍රය ඉන්නද. මේ
මන්ද මොන ජරාවද කියලා මේ තමුන් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන් අත්අඩංගුවට ගැනීම. සම්පූර්ණ මේ ඇඳුම් එල්ලලා කොටයිසන් එල්ලලා ඒ වගේලා තමයි මේ කරන්නේ. ඔයා කියනද සිංහල තේරෙන්නේ නැතුවට? ආයි වහන්න. ඩ්‍රයිවර් එන්නේ දාන්න. මේ ડોක්ටර් ගාව දුන්න chance එකට නැත්තම් මම මේක නම් කැමති නැහැ. දවසේ පුවත නවලක්ස් බියුටි ඉන්ග්‍රීඩියන්ට්ස් 7ක් සහ විටමින් E සමගින් සඳමෙන් දිතුලන මුහුණක්. නවලක්ස් වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිදු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. බාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර සංචරණය අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජිකයන් සමග අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කළේ කොවිඩ් ව්‍යාප්තිය වර්ධනය වී ඇත්තේ ජනතාව වගකීම් විරහිතව ක්‍රියා කිරීම හේතුවෙන් බවයි. ජන ජීවිතයට පීඩා නොවන පරිදි සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය සඳහා පියවර ගත යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ දසවන දිනේදී කළ යුතු බවත් එම ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවුවන් දින 14කට පසු සාමාන්‍ය ජීවිතයට යොමු කරන්නයි මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර තිබෙනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල එය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන් අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අපිට ඇත්තටම මාස දෙකකට ආසන්න වැඩි කාලයක් එකම ආසාදිතයක්වත් රට තුළ තිබෙන්නේ නැති තරමට අපිට ගේන්න පුළුවන් වුණා. දැන් අනවුන්ස්ුත් කරනවා මේ වගේ සිම්ප්ටම්ස් ඇවිල්ලා කැස්ස උණ මේවා තියෙනවා නම් ඉක්මනටම ඉස්පිරිතාලට යන්න කියලා. මේක වැරදි. මෙහෙම ඉස්පිරිතාලට යන්න ගියොත් මුල ඉඳලා එයා ත්‍රී වීලර් එකකයි බස් එකකයි කාර් එකකයි ගිහිල්ලා හොස්පිටල් ගිහිල්ලා OPD එකේ ඉඳලා මේ සිස්ටම් එක අනිවාර්යෙන්ම නවත්තන්න ඕන. අපි කියන්න ඕනේ එහෙම සිම්ප්ටම්ස් තියෙනවා නම් ඉමීඩියට්ලි එයාත් එයාගේ පවුලේ අයත් හෝම් ක්වරන්ටයින් ඉඳලා නම්බර්ස් ටිකක් දෙන්න ඕන ටෙලිෆෝන් කරලා කියන්න මට මෙන්න මේ සිම්ප්ටම්ස් තියෙනවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන අපි ගිහිල්ලා එක්ක ටෙස්ට් එකක් අර කරන්න. එහෙම නැත්නම් අවශ්‍ය නම් අපේ ඇම්බියුලන්ස් එක හරි වාහනයක හොස්පිටල් එකට ගෙනියන්න. දැන් මේක මේ අපි ආණ්ඩුවෙන් දාපු වෛරසයක් නෙවෙයිනේ. ලෝකෙටම බලපාපු සෞඛ්‍ය ප්‍රශ්නයක්. එතකොට මේකෙදී ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. දැන් ඒක පැහැදිලිව මේ වගකීම කරේ නැති හින්දානේ මේ වගේ තත්යකට අපිට මුහුණ දෙන්න උනේ. කියන්න ඕන එකක් අපි කරන්නේ මොකද්ද කියන එක. දෙවැනි එක ඇයි ඒක කරන්නේ කියන එක. ඊළඟට මේක පිළිපැදිය යුත්තේ ඇයි කියන එක. දැන් ඇත්ත වශයෙන්ම ක්වොරන්ටයින් කරන්න කිව්වම ඇයි මේ ක්වොරන්ටයින් කරන්නේ? අපි දැක්කනේ දැන් මෙච්චර දවස් 3ක කර්ෆියු එකක් දැම්ම ගමම්ම ඔක්කොම කොහොම හරි ගාල්ලට යන්න ඇල්ලට යන්න එහෙම යන්න ගියා. ඉතින් ඒ තරම් ඉරෙස්පොන්සිබල් වුණාම මේක ආණ්ඩුවකට විතරක් මේ වගකීම දෙන්න පුළුවන් කමක් නැහැ. මේ සැලැස්ම හරියට ක්‍රියාත්මක වුණොත් ඒකම ජනතාව ඒ වගකීම හරි විදියට ඒ කියන්නේ අපි හෝම් ක්වොරන්ටයින් කරන්න කියලා දැම්මයින් පස්සේ එයා පොලිසියයි PHI තුයි ඇවිල්ලා යනකන් ඉඳලා මිනිහා ගෙදරින් ගියොත් ඒක වැඩක් නැහැ. එතකොට ඒ වගකීම අය ගන්න ඕන. ඉතින් මෙන්න මේවා තමයි ජනතාවට එක්ස්ප්ලেইন කරන්න ඕන ගිහිල්ලා. රට තුළ කොරෝනා රෝගීන් දසදහසේ සීමාව ඉක්මවා ඇති පසුබිමක් තුළ තවමත් සමාජය තුළ ව්‍යාප්තියක් නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා රජය අනුගමනය කරන සැලැස්ම වහා රටට ඉදිරිපත් කළ යුතු බවයි. කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා රජය අනුගමනය කරන සැලැස්ම වහාම රටට ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
වෛරසය මැඩ පැවැත්වීම සඳහාත් අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සඳහාත් විදේශ රටවල් සහ සංවිධාන විසින් සපයනු ලැබූ අරමුදල් වලට සිදුවී ඇත්තේ කුමක්ද යන්න බරපතල කරුණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ලැබුණු විදේශාධාර පිළිබඳ විනිවිදභාවයක් නොමැති බවත් ජනතාවගේ ජීවිත අතිශයින්ම අවධානම් තත්ත්වයකට පත්ව ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. අද දවස වෙන විට අපේ රටේ කොරෝනා ආසාදිතින් ප්‍රමාණය 10000 ඉක්මවලා ගිහිල්ලා 20 වෙනි මරණයක් සිදු වෙලා තිබෙනවා. මම අහන්න කැමතියි පවිත්‍ර වන්‍යාරච්චි මැතිණියගෙන් තවමත් සමාජ ව්‍යාප්තියක් සිදුවන්නේ නැtei කියලා ඔබතුමිය කියනවා. කරුණා කරලා මේ කොරෝනා මර්ධන වැඩසටහනයි දේශපාලන න්‍යාය පත්‍රයයි මිශ්‍ර කරගන්නට එපා. අපිට ඉතාමත්ම අභියෝගාත්මක කාලයක් ඇවිල්ලා තියෙනවා. මම හිතන එන්නතක් ලැබෙන තුරු අපිට වෙන විකල්පයක් නැහැ. රට සම්පූර්ණයෙන්ම වහලා දාලා ජීවත් වීමේ හැකියාවකුත් නැහැ. අපි මේ රට දුවන්න උත්සාහ කරන්නට ඕන. ඇඳිරි නීතිය මුලදී දාන්න නැතුව වැඩේ නාගන මේ මුළු රටටම ව්‍යාප්ත වුණාට පස්සේ ඇඳිරි නීති දාන එකද? ඇඳිරි නීතියේ එදා දැම්මනම් ගම්පහ දිස්ත්‍රික්කෙන් එහාට නොයන්නත් තිබ්බා. මේ ආණ්ඩුවට එදා අවශ්‍යතාවය තිබ්බේ වෙන මොනවත් නෙමෙයි 20 වන සංශෝධනය ඇති කරලා පාර්ලිමේන්තුව මර්ධනය කරන්න. අපිටත් හරි ලේසි ලොක්ඩවුන් කරන්න. ගැටලුවක් නැතුව ඉන්න පුළුවන්. ඊට වඩා කාල ප්‍රශ්න තියෙනවා මේක ඇතුලේ. ඒක අපි කවුරුත් අඳුනා ගන්න ඕනේ. මාස ගණනක් අපේ රට වහලා තිබුණා. ඒ වහලා තිබුණ වෙලාවේ කරනකොට නොයිකුත් ගැටලු තිබුණා. 20 වෙනි සංශෝධනය සම්මත කරනකම් මරණින්ද තමයි කොවිඩ් අනතුර ගැන තිබුණේ. රාජපක්ෂ මහත්තයලා ඡන්දෙට පෙර ජනතාවට තිබුණු ආදරය කැක්කුම ලෙන්ගතුකම දැන් නැහැ. පළවෙනි කොවිඩ් රැළ නිර්මාණය වෙලාවේ කොවිඩ් අරමුදලක් නිර්මාණය කරා. එතකොට මේ කොවිඩ් අරමුදලට එකතු වෙච්ච සල්ලි කෝ? පළවෙනි රැල්ල වගේ මේ මුළු රටම ආයිපාරක් ලොක්ඩවුන් එකකට යන්න බෑ. මොකද අපේ රටත් ආර්ථික වශයෙන් නැවතත් සංවර්ධනය වෙන්න අවශ්‍යයි. මේ වැක්සින් එකක් සොයා ගන්නකම් මේකත් සමග ජීවත් වෙන්න ජනතාව දැනගත යුතුයි. 3න් 2ක් ඕනේ කිව්වා රට ගෙනියන්න. සිංහල බෞද්ධ පදනමක ආණ්ඩුවක් ඕනේ කිව්වා රට කරවන්න. ඒකට මොකද වෙලා තියෙන්නේ? මං හිතනවා දැන් පවිත්‍රා වන්‍යාරච්චි අපේ සෞඛ්‍ය ඇමතුමියත් බැරනම් ඔක ළමයෙකුට දෙන්න කියලා හරි අපිට කියන්න වෙනවා. දැන් එතුමිය ෆේල්. අපිට කොරෝනා කියන එක අතෙන් අල්ලලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොරෝනා වැඩි වුණා කියලා ආණ්ඩුවට බැලලා වැඩකුත් නැහැ. කාගේද අඩුපාඩු තියෙන්නේ? පරිස්සම අඩු වෙලා තියෙන්නේ අපේ. දැන් අපිට මැලේරියාව හදන එක වළක්ව ගන්න පුළුවන්ද? මේක කාටවත් ඇඟිල්ල දික් කරන වෙලාවක් නෙමෙයි. අපි පරිස්සම් වෙන්න ඕනේ වෙලාවක්. 20 උනස් සංශෝධනය කරගන්න ආණ්ඩුව පැත්තම කට්ටිය කියන විදියට ලක්ෂ කෝටි ගාණෙන් දුන්නානේ ඡන්ද ටික ගන්න. ඒවා ගන්න සල්ලි තියෙනවා. නමුත් PCR පරීක්ෂණ 4500කට වැඩි රටේ කරගන්න බෑ. සමාජගත වෙලා නැහැ කිය ඉන්නවා. සමාජගත වෙලාද කියලා නැද්ද කියලා හොයන්න PCR පරීක්ෂණ කරන්න එපා. එතකොටනේ සමාජයේ තියනවද නැද්ද කියලා හොයන්න පුළුවන් වෙන්නේ. මේ ආණ්ඩුවත් පරණ විදිය ආණ්ඩුවම තමයි. ඔවුන්ට කොරෝනා නොවැළඳේවා. ජනතාවට වැළඳුණා කරන්න දෙයක් නැහැ කියන තත්ත්වෙන් ඉන්නවා නම් ඒක අසාධාරණයි. ලෝපුරා වාර්තාවන COVID-19 මරණ සංඛ්‍යාව අද ලක්ෂ 12 සීමාව ඉක්මවා ගියා. මේ අතර COVID-19 වෛරසය යුරෝපයේ පුරා යලි හිස ඔසවන පසුබිමක එංගලන්තයේද සති 4ක කාලයක් වසා දැමීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පියවර ගත්තා. මේ වන විට යුරෝපා කලාපයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙනවා. මහා බ්‍රිතාන්‍යයෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයන් ගණන 21915ක්. ඒ අනුව COVID-19 ආසාදිතයන් ලක්ෂ 10 ඉක්ම වූ නවවන රට බවට මහා බ්‍රිතාන්‍ය පත් වුණා. සති 4ක කාලයක් සඳහා දෙවන වරටත් රට වසා දමන බවට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නිවේදනය කළේ අඛණ්ඩව වාර්තා වන දෛනික ආසාදිතයන්ගේ ඉහළ යාම සැලකිල්ලට ගනිමින්. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා සිට අවන්හල් ශරීර ශෝධා මධ්‍යස්ථාන සහ අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් වසා දැමෙන අතර පාසල් සහ විශ්වවිද්‍යාල දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විවෘතව තැබිය හැකියි. ඔස්ට්‍රියාව සහ පෘතුගාලයේද COVID-19 අවධානම සැලකිල්ලට ගනිමින් නව සංචරණ නීති හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය පැනවීමට ඔස්ට්‍රියාව පියවරගත් අතර නිවාසවලම රැඳී සිටින ලෙසට පෘතුගාලය ජනතාවට නියෝග කර තිබෙනවා. ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් නව ආසාදිතයන් 30000කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. ඉතාලියේ සංචරණ සීමා පැනවීම හේතුවෙන් ව්‍යාපාර කටයුතු අහිමි වූ ජනතාව රජයේ මූල්‍යාධාර අපේක්ෂාවෙන් විරෝධතාවල නිරත වන ආකාරයයි මේ. COVID-19 අවධානම හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතියට එරෙහිව ස්පාඤ්ඤ ජනතාව විරෝධය පළ කළේ මෙලෙසයි. COVID-19 වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලව ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 86293ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 94,2590 දක්වා ඉහළ ගියා. වෛරසයෙන් ලොව දෙවැනියට වැඩිම බලපෑමක් එල්ලව ඇති ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 46715ක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 81,82,881 දක්වා ඉහළ ගියා.
ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 4,63,73,779 දක්වා ඉහළ ගියේ. ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 4,75,201ක් අලුතින් හඳුනා ගැනීමත් සමගයි. මේ වන විට ලෝපුරා සිදුව ඇති COVID-19 මරණ සංඛ්‍යාවද 12,00,000 ඉක්මවා ගියා. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට. ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ වායු ගුණ මැනීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ ප්‍රදේශ කිහිපයකම වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම පසුගිය 27 වනදා සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි. කොළඹ මහනුවර පුත්තලම වවුනියාව යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම පසුගිය 27 වනදා සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර පැවති ප්‍රමාණයෙන් දෙගුණයකට වඩා එහි අගය පෙන්නුම් කරන බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ප්‍රකාශ කළේ. මේ දවස්වල බදුල්ල ආවට අමුතු දුමක් තියෙන අපහදිලි වෙන්දට වැඩිය. අපි හිතන්නේ වැස්සක් එන්න වගේ කියලා වුණාට වැස්සකුත් නැහැ. දිවෙන වටා පවතින සුළං ප්‍රවාහ හේතුවෙන් ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වායු දූෂක මෙරට වායුගෝලයට ඇතුළු වීම මෙලෙස වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය ඉහළ යාමට හේතු වී ඇති බව එයා විශුවල් වෙබ් අඩවිය ප්‍රකාශ කළා. එම වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්වය දැක්ුණේ මේ ආකාරයෙන්. මෙම තත්ත්වයේ ඉදිරි දිනවලදීත් මේ ආකාරයටම පැවතිය හැකි බැවින් කුඩා ළමුන්, වැඩිහිටියන්, ගර්භණී මාතාවන් සහ ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ඉල්ලා සිටියා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. කොළඹ කොටස් වෙළඳපොලේ සියලු වැඩ කටයුතු හෙට සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා. වනාලීන් නිතර හමු නොවන දඹුල්ල නගරයේ මේ දිනවල වනාලීන් සිව් දෙනෙකු සැරිසැරීමේ හේතුවෙන් නගර වැසියන් දැඩි භීතියට පත්ව සිටින අතර වනාලීන් නගර මැදයේ නිවාස පිටුපසට පැමිණ බගාවන් විනාශ කරන බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ සෝදානම සමුගෙන යන්නට. ඇත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයිබෝවන්